අරුමලෝකේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අධ්‍යාපනික වීඩියෝ ගණනාවක් මේ YouTube channel එකෙන් ඔයගලන්ට අරගෙන ඉන්නවා. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන bell icon එක click කරොත් අනිවාර්යයෙන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද අපි කතා කරන්නේ සස්පිල ගිණුම් කරන විෂයට අදාළ පළවෙනි පාඩම් මාලාව. ඒ කියන්නේ 12 වසරේ පළවෙනි පාඩම. ගිණුම්කරණය හා ඒ අවශ්‍යතාවය ගැන. මේ පාඩම මම ඔයගලන්ට අරගෙන ඉන්නේ කොටස් 3ක් විදිහට. ඒකේ ආරම්භයක් විදිහට අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ ගිණුම්කරණය හා ඒ අවශ්‍යතාවය කියන පාඩමේ පළවෙනි කොටස. මේ පාඩමේදී අපි කතා කරන්නේ මූලිකවම ගිණුම්කරණය පිළිබඳව. මේ ගිණුම්කරණය ගැන කතා කරන්න කලින් අපි බලමු ගිණුම්කරණය කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේ විෂය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මිනිස්සුන්ට අවශ්‍යතා හා උවමනා තියෙනවා. මේ අවශ්‍යතා උවමනා ඉටු කරගන්න සම්පත් ඕනේ. සම්පත් ඇතිතරම් නැහැ මිනිස්සුන්ට. ඇතිතරම් නැහැ අපිට. ඒ කියන්නේ සම්පත් සීමිතයි. මේ සම්පත් වල තියෙන සීමිතකම නිසාම හිඟකමක් ඇති වෙලා තියෙනවා. මේ හිඟකම නිසාම අපිට සිද්ධ වෙනවා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් සම්පත් පාලනය කරන්න වෙනවා. සම්පත් පාලනය කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. තීරණ ගන්න නම් අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. මේ තොරතුරු දෙන විෂය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. මේ තොරතුරු දෙන විෂය තමයි ව්‍යාපාරයක් වෙන්නේ. මේ තොරතුරු දෙන විෂයක් තමයි ව්‍යාපාර සංඛ්‍යානය කියලා කියන්නේ. මේ වගේ මේ විෂය හැදිලා තියෙන්නේ සහ ඔයා ඉගෙන ගන්න විෂයන් ගොඩක් නැත්නම් සියලුම විෂයන් වගේ හැදිලා තියෙන්නේ අපිට අවශ්‍ය කරන සම්පත් ඇතිතරම් නැති නිසා ඒවා තියෙන මේ සීමිතකම නිසා නැත්නම් ටිකකම නිසා ඒවා පාලනය කරන්න තීරණ ගන්න ඕනේ කරන තොරතුරු ලබා දෙන්න තමයි මේ විෂයන් බිහි වෙලා තියෙන්නේ. මේවායි නිර්වචන එකිනෙකට එකකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේවා හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මූලිකවම තීරණ ගන්න ඕනේ කරන තොරතුරු දෙන්න තමයි මේ විෂය බිහි වෙලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ගිණුම්කරණයට පොදු නිර්වචනයක්. හොඳයි. ඔන්න මම ඔයගලන්ට පොදු නිර්වචනයක් දැන් කියලා දෙන්න. ගිණුම්කරණය උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය. හරි. අපි තව පාරක් බලමු මේ නිර්වචනයේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට. කවුද මේ ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන්නේ? අයිතිකරුවෝ වෙන්න පුළුවන්, කළමනාකරුවෝ වෙන්න පුළුවන්, ගනුදෙනුකරුවෝ වෙන්න පුළුවන්, සැපයුම්කරුවෝ වෙන්න පුළුවන්, තරංකරුවෝ වෙන්න පුළුවන්. මේ එක කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ওই මූල්‍ය ආයතන රාජ්‍යය ඒ වගේ කට්ටියක් උනන්දුවක් දක්වන ව්‍යාපාරවලට. ඒගොල්ලන්ට තීරණ ගන්න. එතකොට මේ මොනවා වෙන්න පුළුවන්ද මේගොල්ලෝ ගන්න මේ තීරණ? අයිතිකරුවෝ නම් ව්‍යාපාරේ ලාභද පාඩුද කියලා දැනගන්න. ව්‍යාපාරේ දියුණු වෙනවද කියලා දැනගන්න. කළමනාකරුවෝ නම් ඒගොල්ලෝ ගත්ත තීරණ සාර්ථකද කියලා දැනගන්න. ගනුදෙනුකරුවෝ සාධාරණ මිලකට බාන්න දෙනවා. සේවකයෝ නැටුක වැඩි කරගන්න පුළුවන්. මේ වගේ හැම කෙනෙකුටම මොනවාරි තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ඒ තීරණ ගන්න ගිණුම් කරන ඒකකයකට අදාළ. මොකක්ද මේ ගිණුම් කරන ඒකකයක්? ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ මේ ගිණුම් කරන කටයුතු සිදු කරන මොකක් හරි ඒකකයක්. ඒ කියන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, පොදු ආයතනයක් වෙන්න පුළුවන් මේ වගේ. මොකක් හරි ඒකකයක්. අදාළ ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ආර්ථික තොරතුරු කියලා කියන්නේ මෙතනදී මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරු කියන අදහස තමයි මෙතනදී අරගන්නේ. ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය, සම්පූර්ණ ක්‍රියාවලිය කියන්නේ මේක කාර්යයන් එකක් දෙකක් නෙමෙයි, කාර්යයන් කිහිපයකින් බිහි වෙලා තියෙන ක්‍රියාවලියක් ගැන අපි මේ ගිණුම්කරන විදියට කතා කිරීමක් කරන්නේ. හරි. අපි බලමු ඊළඟට මේ ගිණුම්කරණේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද කියලා. මේ ගිණුම්කරණේ ප්‍රධාන අරමුණ වෙන්නේ ගිණුම්කරණයේ නිර්වචනයම තමයි. හොඳට බැලුවොත් ඕගලන්ට ඒක බලන්න පුළුවන් වෙයි. බලමු අපි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ගිණුම්කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. තව පාරක් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියන්නේ මොකක්ද කියන එක. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට
තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු sannivedanaya කිරීම. ඒ කියන්නේ අර ඇල්මක් දක්වන කට්ටියට ඕනේ කරන තීරණ ගන්න අවශ්‍ය කරන ආර්ථික තොරතුරු, ඒ කියන්නේ මුදලින් අයින්න පුළුවන් තොරතුරු sannivedanaya කිරීම තමයි මේ ගිණුම්කරණය කියන එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ. අපි බලමු ඊළඟට මේ ගිණුම්කරණය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරලා තියෙන තව ආයතන කිහිපයක්, නැත්නම් පුද්ගලෝ කිහිප දෙනෙක් ගැන අපි කතා කිරීමක් කරමු. කවුද මේ කට්ටිය? තව ගිණුම්කරණය ගැන කවුද මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. හරි. ගිණුම්කරණය පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්වචන. පළවෙනි කෙනා ඇමරිකානු ගිණුම්කරණ සංගමය. මේ ඇමරිකානු ගිණුම්කරණ සංගමය කියනවා ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන පාර්ශවයන් දැන්වත් කිරීම, තීරණ ගැනීම හා නිගමනයන් වලට එළඹීමට හැකිවන පරිදි ආර්ථික තොරතුරු හඳුනා ගැනීමත්, ඒවා මැනීමත් හා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ මේ ඇමරිකාවේ සහතිකලත් පොදු ගණකාධිකාරීන්ගේ ආයතනය කියනවා ව්‍යාපාරයක යටත් පිරිසෙයින් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධි සුවිශේෂී ආකාරයකට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, නැත්නම් වර්ග කිරීමේ, නැත්නම් සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණය කියනවා. ඒතකොට මේ එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් විදිහේ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු තවත් මේ ගිණුම්කරණය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන ආයතන හා පුද්ගලෝ කිහිප දෙනෙක් ගැන. එංගලන්තයේ වේල්ස් ගණකාධිකාරීන්ගේ ආයතනය. ඒගොල්ලෝ කියනවා ගිණුම් තැබීමේ මූලධර්ම, සංකල්ප, ධර්මතා හා නීති පිළිබඳව ඇත්දැරීමේ විෂයක් කියලා මේ ගිණුම්කරණය කියනවා. ඊට පස්සේ ඇමරිකාවේ මහාචාර්ය ඇන්ඩර්සන් කියනවා ගිණුම්කරණය කියන්නේ පණිවුඩ කුමාරු ක්‍රමයක්. එමගින් ආර්ථිකමය තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැකසීම හා මැනීම sannivedanaya සිදු කරනවා කියලා. ඒගොල්ලෝ මේ එක එක පුද්ගලයෝ ඉදිරිපත් කරලා තියෙන නිර්වචන කටපාඩම් කරගන්න යන්න ඕනේ නැහැ. මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා, මේ වගේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා කියලා දැනගත්තාම මුලටම ඇති. ඇමරිකානු ගිණුම්කරණ සංගමය, එංගලන්තයේ වේල්ස් ගණකාධිකාරීන්ගේ ආයතනය, මහාචාර්ය ඇන්ඩර්සන්, මෙන්න මේ වගේ කට්ටිය නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා කියලා දැනගත්තාම හොඳටම ඇති. අපි බලමු තවදුරටත් මේ ගිණුම්කරණ කියලා කියන්නේ, ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා. මේ ගිණුම්කරණය නිර්වචනය කරද්දී ඔයගලන්ට මම කිව්වා ගිණුම්කරණ ඒකකය කියලා කොටසක්. මේ ඒකකය ගැන අපි තවදුරටත් කතා කරමු පිළිගන්නේ කොටසේදී. හරි. ගිණුම් කරන ඒකකය. ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන ඕනෑම නිශ්චිතාර්ථික ඒකකයක්. ගිණුම් කරන ඒකකයක් කියලා කියනවා. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, ජාතියක් වෙන්න පුළුවන්, නැත්නම් පොදු ආයතනයක් වුණත් වෙන්න පුළුවන්. මේ එක ඒකකයට අදාළව ක්‍රියාත්මක වන ගිණුම්කරණයේ ආකාරය වෙනස් වෙලා තියෙනවා. පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය සහ පොදු නැත්නම් සමාජීය ගිණුම්කරණය විදිහට අපි මේ එක ගිණුම්කරණ ඒකකය ගැන තවදුරටත් බලමු. හරි. පුද්ගල ගිණුම්කරණය. පුද්ගල ගිණුම්කරණය කියලා කියන්නේ පුද්ගලයෙකු කේන්ද්‍රගත කොට ක්‍රියාත්මක වන ගිණුම්කරණය. උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙදි කතා කරන්නේ වෘත්තීය පුද්ගලයන් ගැන. ඒ කියන්නේ නීතිඥයන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගුරුවරුන්, ක්‍රීඩකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මේ වගේ. සාමාන්‍ය ඉහළ ආදායම් ලබන වෘත්තියක නියැලෙන වෘත්තීය පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ගිණුම් කරනවා. ඊට පස්සේ බලමු ව්‍යාපාර ගිණුම් කරණය කියන එක. කිසියම් ලාභ ඉපීමේ අරමුණ කරගත් ව්‍යාපාරයක් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන ගිණුම් කරණය. මේක බොහෝ විට තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් නැත්නම් සමාගමක් වෙනුවෙන් වෙන්න පුළුවන්. තුන්වෙනි වර්ගය නැත්නම් ඊළඟ ගිණුම් කරන ඒකකය රාජ්‍ය ගිණුම් කරණය. රාජ්‍ය ගිණුම් කරණය කියලා කියන්නේ රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු වගේ රජයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල ගිණුම් කරණයට. මේ ජාතික ගිණුම් කරණය කියලා කියන්නේ රටක සමස්ත ජාතියක ආර්ථික ක්‍රියාවන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ගිණුම් කරණය. සමස්ත ජාතික යෙදවුම්, නිමවුම් මේ ප්‍රතිඵල මේ ගිණුම් කරණය තුළින් ඉදිරිපත් කරනවා. මේ ජාතික ගිණුම් කරණය රටවල ගණන් සෑදීමක් කරන සාමාන්‍ය ආර්ථික විද්‍යාව කියන විෂය කොටස. ඉතින් ඔයාලට ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්න පුළුවන්. ආදායම් ප්‍රවේශය, නිමවුම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය කියලා ක්‍රම තුනකින් මේ ජාතික ගිණුම් කරන ජාතික ගිණුම් කරන අදාළ ගණන් ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගනින්. ඊට පස්සේ පොදු ගිණුම් කරණය. ගිණුම් කරන එකකේ වන්නේ පොදු ආයතනයක් හෝ සංවිධානයක. එනම් ලාභ දීපීම අරමුණු කර නොගත් නැතහොත් සාධනය අරමුණු කර ගන්නා ලද සංවිධානවල කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ගිණුම් කරණය. හරි. අපි එහෙනම් බලමු දැන්
මේ ගිණුම් කරන ඒකකයට අදාළව ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ප්‍රශ්න. ගිණුම් කරන ඒකකය ලාභ අරමුණක් ඇති ඒකකයක් හෝ ලාභ අරමුණක් නැති ඒකකයක් විය හැකිය. ඔයගොල්ලන්ට හිතන විදිහට මේක සත්‍යද? තෙද? හරි. අපි කතා කරන්නේ දැන් ගිණුම් කරන ඒකකය කියන එක ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්, රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්, ලාභ අරමුණු කරනකොට පොදු ආයතනයක් සම්බන්ධයෙන් උනත් වෙන්න පුළුවන් කියන. එතකොට මේ ඒකකය ගිණුම් කරන ඒකකය කියන එක ලාභ අරමුණක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. තව ප්‍රශ්නයකට අපි යමු. ප්‍රශ්න අංක 2. ගිණුම් කරන ඒකකය අනිවාර්යයෙන්ම පුද්ගලිකාංශ ඒකකයක් විය යුතුයි. අනිවාර්යයෙන්ම පුද්ගලිකාංශ ඒකකයක් වෙන්න ඕනද? අපි කතා කරන්නේ දැන් ටිකට කලින් රාජ්‍යාංශීය ආයතනයක් උනත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රකාශය අනිවාර්යයෙන් අසත්‍යයි. හරි. ප්‍රශ්න අංක 3. ගිණුම් කරන ඒකකය නීතිමය පුද්ගලභාවයක් ඇති හෝ නීතිමය පුද්ගලභාවයක් නැති ඒකකයක් වෙන්න පුළුවන්. මොකක්ද මේ නීතිමය පුද්ගලභාවය කියලා කියන්නේ? නීතිමය පුද්ගලභාවය කියලා කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාව. ඒ කියන්නේ ව්‍යාපාරයකට පුළුවන් නම් ඒ ව්‍යාපාරේ නමින් වාහනයක් මිලදී ගන්න, ව්‍යාපාරයට පුළුවන් නම් නඩුවකට පෙනී ඉන්න ව්‍යාපාර නමින්, ව්‍යාපාරයකට පුළුවන් නම් givisumකට එළඹෙන්න ව්‍යාපාරයක නමින් අපි කියනවා නීතිමය පුද්ගලභාවයක් තියෙනවා කියලා. කොට සාමාන්‍ය පොඩි සිල්ලර කඩයක් ගත්තොත් ඒ කියන්නේ ඔයගොල්ලන් ගෙවල් ගාව තියෙන කඩයක් ගත්තොත් අන්නේ කඩේට නම් නීතිමය පුද්ගලභාවයක් නැහැ. එතකොට ඒ වගේ ව්‍යාපාරයක මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ කියන්නේ බැංකු ණයක් වගේ දෙයක් ලබා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දරුවන්ගේ නමින් තමයි කටයුතු කරන්න වෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය අනිවාර්යයෙන්ම වෙන්නේ මොකක්ද? නීතිය ගිණුම් කරන එකේ නීතිය පුද්ගලභාවයක් ඇති හෝ නීතිය පුද්ගලභාවයක් නැති එකක් විය හැක කියලා තියෙනවා. ඒක සත්‍යයි. ඊළඟට ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ගිණුම් කරන ඒකකයේ මත පදනම්ම බිහි වෙලා තියෙන සංකල්පය. ගිණුම් කරන්නේදී ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් සහ බාහිර පාර්ශ්වයන්ගෙන් වෙනම ඒකකයක් කියන එක. ඒ කියන්නේ ගිණුම් කරන්නේදී අපි සලකනවා ව්‍යාපාරයේ අයිතිකරුවෙක් කියලා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියන එක. ඊට පස්සේ බලන්න ගිණුම් කරන ඒකකය තුළ සිදුවන ක්‍රියාකාරකම් නිසා ආර්ථික සම්පත්වල වෙනස් වීම. මූල්‍යමය ලෙස තක්සේරු කර වාර්තා කිරීම තුළින් ඊරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ගිණුම් කරණය මගින් සම්පාදනය කෙරේ. ඒ අනුව ව්‍යාපාරික තොරතුරු වර්ග දෙකක් තියෙනවා කියලා කියනවා. හරි. ඔයාලට මතක ඇති අපි ගිණුම් කරන නිර්වාචනය කතා කරද්දී අපි මූලිකවම කතා කළේ ව්‍යාපාරයක තීරණ ගන්න පාර්ශවයන්ට, ඒ කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සැපීමක් තමයි කරන්න කියලා. මේ ගිණුම් කරන්නේදී අපේන තොරතුරු වර්ග දෙකක් තියෙනවලු. මූලිකවම මූල්‍ය තොරතුරුයි මූල්‍ය නොවන තොරතුරුයි කියලා. හැබැයි අපි මූලිකවම අවධානය දෙන්නේ සහ කතා කිරීමක් කරන්න මේ මූල්‍ය තොරතුරු කියන එක ගැන. ඒ අනුව අපි ගිණුම් කරන්නේදී මේ කතා කරන ආර්ථික තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු. ඒකට කියන්නේ මේ මූල්‍ය තොරතුරු කියලාම තමයි. ඒත් එක්කම අපි කතා කරනවා මේ ගිණුම් කරණය කියන මේ අපේ ගිණුම් කරණයට 12 වසරට අදාළ පළවෙනි පාඩමේදී මූල්‍ය මිනුම් සංකල්පය ගැන. මූල්‍ය මිනුම් සංකල්පයෙන් කියන්නේ මුදලින් මැනීම කළ හැකි තොරතුරු පමණක් මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන්න කළ යුතු බව කියන එකයි. ඒක අපි සාමාන්‍යයෙන් ගිණුම් කරණයේදී කරන්නේ මුදලින් මයින්න පුළුවන් දේවල් පමණක් ඉදිරිපත් කිරීම කරන එක. ඒ හැර දක්ෂ සේවක මණ්ඩලයක් ඉන්නවා කියන එක, ඊට පස්සේ පියකරු පරිසරයක ව්‍යාපාරේ පිහිටා තිබීම, අන්න ඒ වගේ දේවල් මූලිකවම අපි ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ මූල්‍ය ප්‍රකාශන පත් කරනකොට. හරි. අපි බලමු ඊළඟට තියෙනවා ගිණුම් කරණය කියන්නේ ව්‍යාපාරික භාෂාවක්. ව්‍යාපාර ආයතනයක ඵලදායී ආර්ථික තීරණ ගැනීම සඳහා සත්‍ය හා සාධාරණ තොරතුරු sannivedanaya කරන මාධ්‍ය ගිණුම් කරණය බව. ව්‍යාපාර ආයතනයක තියෙන තොරතුරු ආර්ථික තීරණ ගන්න පාර්ශවයන්ට sannivedanaya කිරීමක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාෂාවකින් කරන්නේ පාර්ශ්ව අතර sannivedanaya කරන එකනේ. ගිණුම් කරණය දන්න අයට පුළුවන්. ගිණුම් කරණය දන්න ව්‍යාපාර ආයතනයක ඉන්න පුද්ගලයන්ට පුළුවන් තව ව්‍යාපාර ආයතනත් එක්ක සමාන ව්‍යාපාරත් එක්ක ඒ ව්‍යාපාරික තොරතුරු sannivedanaya කරගන්න. පුරා ගිණුම් කරන විදිහ ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඕනෙම රටක වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතනයකට වෙන්න පුළුවන් ගිහින් ඒ ව්‍යාපාර ආයතනයේ තියෙන මූල්‍ය ප්‍රකාශන අරගෙන බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ව්‍යාපාරේ ලාභද පාඩුද අන්න ඒ වගේ තොරතුරු. ඒ කියන්නේ සාමාන්‍ය මාධ්‍යකින් වෙන දේම මේ ගිණුම් කරමින් සිද්ධ වෙනවා කියන එක.
ඊළඟට අපි කතා කරනවා ගිණුම්කරණය කියන්නේ සම්පත් පාලන මාධ්‍යයක් කියලා. ඒ කියන්නේ ගිණුම්කරණ එකක පවතින සීමිත සම්පත් මෙහෙයීම හා පාලනය කිරීම ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපලා මතක ඇති මේ chart එක පටන් ගන්නකොටම සම්පත් පාලනය කරන්න තමයි මේ විෂය මූලිකවම බිහිවීමක් වෙලා තියෙනවා කියලා කතා කිරීමක් කළේ. එතකොට මුදල් වෙන්න පුළුවන්, වෙන සම්පතක් වෙන්න පුළුවන්. හරියට පාලනය කරගන්න තමයි මේ තොරතුරු භාවිතයට ගනිමින් යන්නේ. ඊට පස්සේ ගිණුම්කරණය කියන්නේ විඤ්ඤාපන ප්‍රභවයක්. ඒ කියන්නේ මේ තොරතුරු බිහි කරන්න පුළුවන් ප්‍රභවයක් කියන එක. බලමු. ඵලදායි ආර්ථික තීරණ ගැනීම සඳහා අත්‍යහ සාධාරණ තොරතුරු බිහිවීමක් ගිණුම්කරණය මගින් සිදුවන බව. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ ගිණුම්කරන තොරතුරු පාවිච්චි කරලා තවත් සත්‍ය තොරතුරු, සාධාරණ තොරතුරු බිහිවීමක් කරන්න. බිහි උදාහරණයක් විදිහට මම ගන්න සරල උදාහරණයක්. ව්‍යාපාරයේ ආදායම සහ වියදම කියන දත්ත දෙක ඔයාලට දුන්නොත් ආදායමයි වියදමයි කියන දත්ත දෙක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලාභය කියන එක හොයාගන්න. අන්න ඒ වගේ සත්‍ය හා සාධාරණ තොරතුරු බිහි කිරීම ගිණුම්කරණය මගින් පුළුවන්. ඉතින් ගිණුම්කරණය කියන එක විඤ්ඤාපන ප්‍රභවයක් කියලා අපි කතා කිරීමක් කරනවා. ඊට පස්සේ අපි ආයෙත් බලමු ප්‍රශ්න කීපයක්. ප්‍රශ්න අංක 7. ගිණුම්කරණය යන්න කෙටියෙන් ගන්න. ප්‍රශ්න අංක 5. ගිණුම්කරණය විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වන්නේ ඇයි? සැකවින් පහදන්න. ප්‍රශ්න අංක 6. ගිණුම්කරණය සම්පත් පාලන මාධ්‍යයක එකඟ වන්නේද? සැකවින් පහදන්න. හරි. මේ ප්‍රශ්න තුනට ඔයා උත්තර ලියන්න ඕන. ඒ වගේම ගිණුම්කරණය සහ ඒ අවශ්‍යතාවය කියන 12 වසරේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස මෙතනින් ඊළඟ කොටස තව දවසක වාට අරුම ලෝකයේ YouTube channel එකෙන් එනවා. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වාට මේ විෂය සම්බන්ධව තියෙන ගැටලු පහලින් කමෙන්ට් දාන්න. එතකොට මට පුළුවන් වාට තියෙන ප්‍රශ්නෙට ටක් ගාලා විසඳුමක් දෙන්න. එහෙනම් ලබන සතියේ අනිත් දවසේ ආය හම්බෙමු. සුබ දවසක්.